හොඳයි දරුවනේ අයිබෝන් වණක්කම් 2021 වර්ෂයේ ඔයාලා දැන් 8 වසරේ එහෙනම් 8 වසරේ පාඩම් මාලාව පටන් ගන්න අපි බලමු සූදානම් වෙන්නේ. එතකොට මේකේ තියෙන කොටස් ටික මම ඉක්මනින් ඉවර කරනවා. ඒ වගේම අපිට මේක මේ කොරෝනා තත්ත්වය නිසා මේ පාඩම් මාලාව කරගෙන යන්න ප්‍රමාද වුණා. නමුත් ඔයාලට තියෙන සිලබස් එකේ හැටියට අපිට මේක ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් නිවාඩුවට කලින් මේ ටික ඉවර කරනවාම ඔයාලට පන්ති පටන් ගත්තත් ඊට අමතරව YouTube හරහා මම මේ WhatsApp නම්බර් එකට දානවා ඔයාලට මේ වීඩියෝ කරලා. එතකොට ඔයාලා ඒ ටික බලන්න ඕන. අපි පන්ති පටන් ගත්තත් මේක දිගින් දිගටම කරගෙන යනවා මේ විදිහටම. එහෙනම් අද බලන්න පළවෙනි පාඩමෙන් පටන් ගමු. ඒ වගේම දරුවනේ උදේට මතක තියාගන්න ලබන මාසයකට අපිට පන්ති පටන් ගන්න පුළුවන්. ඒ පටන් ගන්නකම් මම මේ මාසය තුල ඔයාලට සතියකට මේ සති තව 3ක් විතර තියෙනවා. ඒ 3ට පාඩම් මාලාවල 4ක් හෝ 5ක් මම ඔයාලට එකතු කරනවා වීඩියෝ මගින් YouTube හරහා. එතකොට මේ පාඩම් ටික ඔයාලා බලන්න ඕන. ඒ පාඩම් බලන්න ඒ වගේම මේකේ තියෙන අභ්‍යාස ටික කරගෙන යන්න. සරස්වර සහ නුවන් සරුත් ලබන මාසේ පටන් ගන්නවා. ඊළඟ මාසේ පටන් ගන්නවා. එතකොට ඒ වගේම අපි සියලු දෙනා මේ එකතු වෙලා මේ සෞඛ්‍ය ක්‍රමවේද වලට යටත්ව අපි ඉස්සරහට පන්ති ටික ආරම්භ කරගෙන යමු. එතකන් මම ඔයාලට වීඩියෝ ගෙන එනවා. මේ වීඩියෝ ටික බලන්න යාළුවන්ටත් දෙන්න නැවත බලන්න. ඔයාලා අභ්‍යාස කරනකොට පොතක් ළඟ තියාගන්න. ඒ පොතේ ඔයාලගේ නොතේරිච්ච තැනක් කොතන හරි තියෙනවා නම් ඒ ටික නැවත සටහන් කරගෙන මට ඒ ටික ලැබෙන්න සලස්වන්න එක්ක WhatsApp කරා මගේ නම්බරයට හරි එකතු කරන්න. එහෙනම් දරුවනේ බලන්න පළවෙනි පාඩම. මොකද්ද මේ පළවෙනි පාඩම? මොකද්ද පළවෙනි පාඩම? පළවෙනි පාඩම තමයි පිරන්දනාල්. පිරන්දනාල්. පිර කියන්නේ ඉපදෙනු කියන ක්‍රියාමූලය අරගෙන පිරන්ද ඉපදුණු නාල් කියන්නේ දිනය. එහෙනම් පිරන්ද ඉපදුණු දවස උපන් දිනය කියන එක තමයි මේකෙන් එන්නේ. පිරන්දනාල් ඉපදුණු දවස. මේකේ පළවෙනිම තියෙනවා මේ ටික අපි චුට්ටක් ඉක්මනින් කරගෙන යන රූප සටහන් තියෙනවා 6ක්. මොනවද මේ රූප සටහන් වල මේ තියෙන්නේ මොනවද කියලා බලමු. බලන්න රූප සටහන එක රූප සටහනක තියෙනවා තෑගි ගොඩක්. අනිත් රූප සටහනේ මොනවද තියෙන්නේ? උපන්දින උත්සවයක් තියෙනවා. ඊළඟට මොනවද තියෙන්නේ? මැජික් සංදර්ශන තියෙනවා. උපන්දින සුබ පැතුමක් තියෙනවා. ගීත ගායනා කරනවා තියෙනවා. කේක් කපනවා තියෙනවා. කේක් තියෙනවා. බලන්න එහෙනම් මොනවද මේ තියෙන්නේ? නැටුම් තියෙනවා. ඒ වගේ අදහස් ටිකක් ඔය රූප සටහන් වල තියෙනවා. එහෙනම් බලන්න ඒකේ වචන ටිකක් තියෙනවා. මොකද්ද? ඊට පස්සේ වචන ටිකේ තියෙනවා කේක්. කේක් වලට අපි කතා කියන්නේ කේක් කියලාම තමයි. ඊළඟට පරිසු. පරිසු කියන්නේ තෑග්ග. අපි හැබැයි මෙතන තෑගි ගොඩක් තියෙන නිසා මේක බහුවචන කරන්න ඕන. බහුවචන කරනකොට එන්නේ මොකද්ද? පරිසුහල්. මොකද්ද වෙන්නේ? පරිසුහල්. පරිසුහල් වෙනවා මෙතන. ඊළඟට බලන්න බලුන්. බලුන් කියන එක බැලුන් තියෙනවා. බැලුන් නෙල්ලලා තියෙනවා. බලන්න. එහෙනම් බැලුන් කියන එකට මොකද්ද කියන්නේ? බලූන්. බලූන් කියනවා බැලුන් වලට. එහෙනම් ඒකත් බහුවචන කරන්න බලූන් ගල්. බලූන් ගල්. ඊළඟට තියෙනවා පිරන්දනාල් උපන් දිනය. නඩනම් කියන්නේ නැටුම. පාඩල් කියන්නේ ගීතය. එහෙනම් නඩනම් නම් නැටුම පාඩල් ගීතය. හරි නේද? මේ රූප සටහන් ටිකට ඔයාලා ගැලපෙන අංකය යොදලා අංකය තෝරලා මෙතනදී මේ ටික එකතු කරන්න ඕන. ඊට පස්සේ බලන්න ඊළඟට තියෙනවා මොකක්ද තියෙන්නේ? වාසිප්පෝම් පොරුත්තමාන ඉලක්කත්තේ ඉඩුවෝ. ගැලපෙන ඉලක්කම යොදන්න වාසිප්පෝම් කියමු. බලන්න මේකට අර ගැලපෙන රූප සටහනට අදාළ ඉලක්කම යොදන්න තියෙනවා මෙතෙන්ට. පිරන්දනාල් වාල්තු මඩල්. වාල් කියන්නේ සුබ පැතුම්. වාල්තු කියන්නේ සුබ පැතුම. එහෙනම් මඩල් කියන්නේ පත. සුබ පැතුම් පත. පිරන්දනාල් මොකේ සුබ පැතුම් පතද? උපන්දින සුබ පැතුම් පත. දෙක පරිසු පොරුට්කල්. පරිසු මොකද පරිසු? පරිසු පොරුට්කල්. පරිසු කියන්නේ තෑගි. පොරුල් කියන්නේ භාණ්ඩය. පොරුට්කල් කියන්නේ එහෙනම් පොරුට්කල් කියලා අපිට මේකේ දීලා තියෙනවා. බහුවචන කරලා පොරුට්කල් කියන්නේ මොනවද? තෑග්ග.
තෑගි පොරුල් කියන්නේ තෑග්ග පොරුට්කල් කියන්නේ තෑගි එහෙනම් පරිසු පොරුට්කල් තෑගි භාණ්ඩ තෑගි භාණ්ඩ තුන්වෙනි එක භාණ්ඩ කේක් වෙට්ටුද මෙතනදී තියෙනවා කේක් කියන එක දැන් කේක් කපනවා කියන ක්‍රියාමූලය වෙට්ටු කියන ක්‍රියාමූලය එහෙම නැත්නම් මේකට කියනවා අඩපදේ කියලා මේක තමයි අඩපදේ කියන්නේ යම් කිසි දෙයක් ක්‍රියාවක් විධානයක් ඒ වගේ අවස්ථාවකට හදාගන්න ගන්න මූලික කොටස ක්‍රියාමූලය මේ ක්‍රියාමූලය තමයි වෙට්ටු කියන්නේ කපනු එහෙනම් වෙට්ටුදල් කියලා එකතු කරන්න පුතේ කැපීම කේක් කැපීම දැන් අපි බලන්න විනෝදාංශයක් ගත්තාම විනෝදාංශයේදී මොකක්ද කියන්නේ සෙල්ලම් කිරීම මෙතනදී මොකක්ද තියෙන්නේ වෙට්ටුදල් කැපීම සෙල්ලම් කිරීම නම් විලයියාඩුදල් සෙල්ලම් කිරීම ඒ වගේම කැපීම වෙට්ටුදල් කේක් වෙට්ටුදල් කේක් කැපීම බලුන් අලංකාරම් බැලුන් වලින් සැරසීම බලුන් අලංකාරම් කියන්නේ සැරසීම එහෙනම් බලුන් අලංකාරම් කියන්නේ බැලුන් සැරසීම පහ මැජික් සෙයිදු කාටුදල් බලන්න මැජික් සෙයිදු කාටුදල් මැජික් සෙයිදු මොකද කියන්නේ මැජික්ම තමයි සෙයිදු කියන්නේ මැජික් කර පෙන්වීම මැජික් ක්‍රියාවන් පෙන්වීම නැත්නම් මැජික් කර පෙන්වීම මැජික් සෙයිදු කාටුදල් මැජික් කර පෙන්වීම කාට්ටු කියන්නේ පෙන්නනවා පුතේ මෙතනදී ඉස්සෙල්ලා අපි ක්‍රියාමූලයන් ගත්තා මොකද්ද වෙට්ටු දැන් මෙතන කාට්ටු කියන්නේ පෙන්නනවා කාටුදල් එහෙනම් පෙන්වීම කාටුදල් පහ පාට්ටු පාඩුදල් තවත් ක්‍රියාවක් ආව බලන්න පාට්ටු කියන්නේ ගීත පාට්ටු පාඩු කියන ක්‍රියාමූලයන් එතන නැවත දල් දැම්මා පාට්ටු පාඩුදල් ගීත ගායනා කිරීම එහෙනම් බලන්න දැන් මෙතන අපි කතා කරා ප්‍රශ්න 6ක් ඒ ප්‍රශ්න 6ට ඔයාලා ගැලපෙන ඒවා එකතු කරගන්න පළවෙනි එක තියෙනවා පිරන්දනාල් වාල්තු මඩල් උපන් දින සුබ පැතුම්පත පරිසු පොරුට්කල් තෑගි භාණ්ඩ ඊළඟට තියෙනවා කේක් වෙට්ටුදල් කේක් කැපීම ඊළඟට බලුන් අලංකාරම් මොනවද බැලුන් අලංකාරම් බැලුන් වලින් සැරසීම මැජික් සෙයිදු කාටුදල් මැජික් කර පෙන්වීම පාට්ටු පාඩුදල් ගීත ගායනා කිරීම මේ අභ්‍යාසය ඔයාලා කරන්න මේක එකතු කරගන්න බලන්න ඊට පස්සේ තියෙනවා එහා පැත්තේ ඔයාලට ලස්සන දෙබසක් තියෙනවා මේ දෙබස මොකක්ද කියලා චුට්ටක් බලන්න මොකක්ද මේ දෙබස තුල තියෙනවා බලන්න මොකක්ද කියලා තියෙන්නේ செயற்பாடு 2 ஆசிரியரின் உதவியுடன் உரையாடலை செய்வெடுப்போம் வாசிப்போம் ආසිරියරින් උදවියුடன் උදව්වත් සමග ආසිරියන් ගුරුතුමාගේ උදව්වත් සමග නැත්නම් ගුරුතුමාගේ උදව්වෙන් උරෙයාඩලයි දෙබස නැත්නම් සංවාදය සෙවි මඩුප්පෝම් සෙවි කියන ක්‍රියාමූලයෙන් ගන්න තියෙන සෙවි කියන්නේ සවන් දෙනු සෙවි මඩුප්පෝම් එහෙනම් අනාගත කාල වාක්‍යයක් එතන ආක්‍යයත් එකතු කරලා තියෙන අනාගත කාලයට අනාගත කාල ප්‍රත්‍ය අරන් තියෙනවා සෙවි කියන්නේ සවන් දෙමු. ඒ වගේම දරුවනේ හොද්දට මතක තියාගන්න කනට කියන සමාන පදයක් සෙවි. කනට කියන සමාන පදයේ සෙවි. ඊළඟ ක්‍රියාමූලයේ වාසි. බලන්න සෙවි වාසි ක්‍රියාමූල දෙකක් තියෙනවා. සෙවි මඩුප්පෝම් වාසිප්පෝම්. කියවමු. සමන් දෙමු කියවමු. බලන්න දැන් මොකද්ද තියෙන්නේ? මේකේ ඉන්නවා චරිත කීයද? අපිට මේකේ චරිත තියෙනවා ජනනි ඉන්නවා ගීතා ඉන්නවා සිවා ඉන්නවා අම්මා ඉන්නවා ජනනි ගීතා සිවා අම්මා හත් කෙනෙක් ඉන්නවා 4 දෙනයි බලන්න පළවෙනියෙන් කතා කරන්නේ කවුද පළවෙනියෙන් කතා කරනවා ජනනි වාරුංගල් මොකද්ද කියන්නේ වාරුංගල් එන්න ගීතා වාරුංගල් කියනවා එන්න ගීතා වාරුංගල් ගීතා වාරුංගල් සිවා වණක්කම් එන්න ගීතා එන්න සිවා ආයිබෝවන් මොකද්ද කියන්නේ වාරුංගල් ගීතා වාරුංගල් සිවා වණක්කම් ආයිබෝවන් ඊට පස්සේ කවුද කතා කරන්නේ ගීතා කියනවා ඉනිය பிறந்த நாள் வாழ்த்துக்கள் ஜனனி இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் ஜனனி இனிய සුබ பிறந்த நாள் උපන් දිනයක් වේවා යාර කාටද ජනනි இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் ජනනි සුබ උපන් දිනයක් වේවා ජනනි ඊට පස්සේ කියනවා කවුද කියන්නේ
නැවත ජනනි කතා කරනවා. දැන් ජනනිට සුබ පැතුවා සුබ උපන් දිනයක්. ඉනිය කියන්නේ සුබ. එහෙනම් කවුද මෙයා කියනවා ජනනි කියනවා නන්රි ගීතා. කවුද එහෙනම් මේක කිව්වේ සුබ පැතුවේ ගීතා ඉස්සරලම් සුබ පැතුවා. එහෙනම් නන්රි කියනවා නන්රි ගීතා කියලා කියනවා ජනනි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ශිවා එනවා. ශිවා කියනවා ඉනිය පිරන්දනාල් வாழ்த்துக்கள் ජනනි. එහෙනම් ශිවත් කියනවා මොකද්ද? ඉනිය පිරන්දනාල් வாழ்த்துக்கள் ජනනි කියලා. කවුද කියන්නේ ශිවා? එහෙනම් ඊට පස්සේ නැවත සැරයක් ජනනි කියනවා නන්රි ශිවා කීර්තනායෙන්ගේ. නන්රි ශිවා කීර්තනායෙන්ගේ. ස්තුතියි ශිවා කියලා ශිවාගෙන් ප්‍රශ්නයක් අහනවා. කීර්තනායෙන්ගේ කවුද? කීර්තනා කොහෙද? කීර්තනා කොහෙද කියලා අහනවා. එන්ගේ කියන්නේ ප්‍රශ්නාර්ථ පදයක් පුතේ. එහෙනම් එන්ගේ කියන්නේ කොහෙද? කීර්තනා එන්ගේ. බලන්න ඊට පස්සේ කියනවා අවල් කවුද කියන්නේ මේ? කවුද කියන්නේ මේ? ශිවා කියනවා. ශිවා නේද? ගීතා කියනවා. ගීතා කියන්නේ කවුද? මොකද්ද කියන්නේ ගීතා? අවල් වරවිල්ලේ. අවල් වරවිල්ලේ ජනනි. මොකද්ද කියන්නේ? අවල් කියන්නේ ඇය. වරවිල්ලේ පුතේ එන්න පොඩ්ඩක් බලා ගන්න. වරවිල්ලේ කියලා සංදි වෙලා තියෙන වචන දෙක. මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙහෙම තියෙන්නේ මේක. වරවිල්ලේ. මෙන්න මෙහෙම තියෙනවා. වරවිල්ලේ කියලා. මොකක්ද තියෙන්නේ? වරවිල්ලේ කියලා තියෙනවා. එහෙනම් මේක පුතේ සංදි වෙලා තියෙනවා. වා කියන ක්‍රියාමූලය හදලා තියෙනවා පිනිසාර්ථයක් වර කියලා. මේකේ තේරුම එනවා. මොකද්ද මේකේ තේරුම එනවා? එන්නට ඔන්න ඔය අදහස් ටික එනවා. එන මොකද්ද? ආවේ තව ගන්න පුළුවන් ආවේ මෙන්න මේ ආවේ එන්නේ මෙන්න මේ අදහස් ටික ඔක්කොටම මේ වර තමා ගන්න. එහෙනම් මේකට පුතේ අපි මේකේ අග තියෙන ශබ්දය මොකද්ද? වර කියන එකේ ශබ්දය තියෙනවා. මේකේ අග ශබ්දය තමයි අයන්න. ස්වරය අයන්න. එහෙනම් මොකද්ද කියන්නේ? වචන දෙකක් සංදි වෙනවා නම් ශබ්දය අගට එන විට මොකද කරන්නේ? අපි මෙතෙන්ට මෙතන ශබ්දය කියන්නේ ස්වරයක්. මෙතන තියෙනවා විල්ලයි. එහෙනම් මොකද්ද? වර විල්ලයි කියන එකේ මේක විසන්දි කරලා ගත්තාම පුතේ මේකට එන්නේ ඉල්ලයි කියන කොටස. ඉල්ලයි කියන්නේ නැහැ. මේක සංදි වෙලා තියෙන විදිහ මම මේ ඔයාලට හදන්නේ. එහෙනම් මෙතන යන්න තියෙනවා. මෙතන තියෙනවා දෙකම ස්වර අකුරක් සංදි කරන්න බැහැ. ඒ නිසා මොකද්ද කරන්නේ? මෙතෙන්ට වෙන ව්‍යංජනයක් කියනවා. ගෙනල්ලා ශබ්දේ එනවා නම් එන අනිවාර්ය ව්‍යංජනය තමයි මොකද්ද? හල්වා යන්න. එහෙනම් මේ දෙන්න දැන් හල්වා යන්න යන්න එකතු වෙච්චාම බී වෙනවා. මෙන්න මෙහෙමයි පුතේ මේ වරවිල්ලේ කියලා හැදලා තියෙන්නේ. මේවා ඉවත් වෙලා එහෙනම් බී වෙල්ලේ. එහෙනම් මොකද්ද මෙතෙන් දෙන්නේ? මෙතන වාර විල්ලේ පරවිල්ලේ ආවේ නැහැ. මතක තියාගන්න දරුවනේ මොකද්ද? ඉල්ලේ කියන ප්‍රත්‍ය භාවිතා කරන්නේ අතීතයේදී නොකල ක්‍රියාවක් සඳහා පමණි. අනාගතයේදී ඒක භාවිතා කරන්නේ නැහැ. ඇය එන්නේ නැහැ කියන්න බෑ මෙතනදී. ඒක අපි ව්‍යාකරණ රටාවක් අනුව කරගෙන යන්. මොකද මේක මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න අපහසුයි. මේක අපි සටහනකුත් එක්ක නැවත අවස්ථාවකදී නැවත පාඩමකදී අපි මේක කරගෙන යන්න. එහෙනම් මොකද්ද කියන්නේ? අවල් වරවිල්ලයි. අවල් කියන්නේ ඇය ආවේ නැහැ. ඊළඟට බලන්න ශිවා කියනවා வாருங்கள் வரவேற்பறைக்கு போவோம் அலங்கரிப்போம். ශිවා කියන வாருங்கள் வரவேற்பு අරයි කියන එක සංදි වෙලා තියෙනවා. வரவேற்பறை කියලා வரவேற்பறைக்கு போவோம். එහෙනම් මොකද්ද තියෙන්නේ? வரவேற்பு අරයිக்கு போவோம். මොකද්ද வரவேற்பு කියන්නේ? විසිත අරයි කියන්නේ කාමරය. විසිත කාමරයට வரவேற்பறைக்கு
වරවෙට්පරේක්කු පෝවෝ විසිත කාමරයට යමු. අලංගරිප්පෝ සරසමු. මොකද්ද කියන්නේ? වාරුංගල් එන්න විසිත කාමරයට යමු සරසමු. ඊළඟ එක බලන්න ජනනි බලුන්ගල්ලෙන්ගේ ජනනිකින් අහනවා. කවුද අහන්නේ? ගීත අහනවා. බලුන් ජනනි බලුන්ගල්ලෙන්ගේ ජනනි බැලුන් කොහෙද කියලා අහනවා. ඊට පස්සේ ගීතා දෙනවා ඉදෝ මෙන්න. ජනනි දෙනවා ගීතට මොකද්ද ඉදෝ මෙන්න කියලා. ඉදෝ කියන්නේ මෙන්න. ඊළඟට බලන්න ඊළඟට කවුද කතා කරනවා? ගීතා කියනවා ශිවා நீங்கள் பலூன் காட்டுங்கள். நீங்கள் பலூன் கட்டுங்கள். நீங்கள் பலூன் கட்டுங்கள். කට්ටු කියන ක්‍රියාමූලයේ පුතේ බඳිනවා. එහෙනම් කට්ටුංගල් කියලා විධානයක් හදලා තියෙනවා. කට්ටු කියන ක්‍රියාමූලය විධානයක් බවට පත් කරලා තියෙනවා. උන්ගල් ප්‍රත්‍ය එකතු කරලා එහෙනම් කට්ටුංගල් කියන්නේ බඳින්න. කාටද කියන්නේ? ශිවා නීංගල්. ශිවා ඔයා බලුන් කට්ටුංගල් බැලුන් බඳින්න බැලුන් එල්ලන්න බඳින්න කියන අදහස ගන්න එතනදී බැලුන් ගැට ගසන්න බැලුන් එල්ලන්න කියන අදහස එන්නේ. நான் மேசையை අලංකාරිக்கிறேன். நான் මම කවුද කියන්නේ මේක? ගීතා කියනවා நான் மேசையை අලංකාරිக்கிறேன். මම මේසය සරසන්න. මේසෙයි අලංකාරිக்கிறேன் වර්තමාන කාලයෙන්. நான் කියපු නිසා කිරේන් කියන ආඛ්‍යාතයෙන් ඇවිල්ලා තිනා நான் මේසෙයි අලංකාරිக்கிறேன். ඊළඟ එක බලන්න ජනනි කියනවා මොකද්ද කියන්නේ? ගීතා ඉදෝ මේසෙයි විරිප්පු. ගීතා මෙන්න මේස සැරසිල්ල. මෙන්න මේසේ සැරසිල්ල. මේස රෙද්ද විරිප්පු. මොකද්ද කියන්නේ? ඉදෝ ගීතා ඉදෝ මේසෙයි විරිප්පු. මෙන්න මේස රෙද්ද. මේස ඇතිරිල්ල. මේසෙට දාන ඇතිරිල්ල. මේස ඇතිරිල්ල. මෙන්න මේස ඇතිරිල්ල. ඊට පස්සේ කවුද? බලන්න කවුද කතා කරන්නේ? ගීතා කියන සාරි ජනනි. ගීතා කියන හරි ජනනි. ඊළඟ ශිවා වර්ණ කඩදාසිகளை கொண்டு வாருங்கள். වර්ණ කඩදාසිகளை கொண்டு வாருங்கள். මොකක්ද ඒ කියන්නේ? වර්ණ පාට කඩදාසි. පාට කඩදාසි கொண்டு வாருங்கள். கொண்டு අරගෙන එන්න. බලන්න පුතේ කොණ්ඩු දාරුංගල් අරගෙන දෙන්න. කොණ්ඩු පෝංගල් යන්න. කොණ්ඩු සෙල්ලුංගල් යන්න. එහෙනම් කොණ්ඩු කියන්නේ රැගෙන අරගෙන කියන අදහස. මේකෙන් කියනවා පාට කඩදාසි අරගෙන එන්න. බලන්න ඊට පස්සේ කවුද? ජනනි කියනවා ඉදෝ කොණ්ඩු වරුහිරෙන්. මෙන්න අරගෙන එනවා. මෙන්න අරගෙන ආවා. ආවෙමි. මෙන්න අරගෙන ආවෙමි. ඉදෝ කොණ්ඩු වරු කිරෙන්. ඉදෝ කොණ්ඩු වරු කිරෙන්. මෙන්න අරගෙන ආවා. ඊට පස්සේ බලන්න ඔන්න එතනදී තමයි තව අනිත් චරිතය එක් වෙනවා මේ උරෙයාඩල් එකට. මේ මොකද්ද? ජනනි එල්ලවරුම් වන්ද විට්ටාර්හල් කේක් වෙට්ටුවෝමා. මොකද්ද කියන්නේ? අම්මා කියන්නේ මෙතනදී අම්මා තමයි අලුතෙන් මෙතෙන් එක් වෙනවා. ජනනිට කියනවා මේ ජනනිගේ අම්මා එල්ලවරුම් වන්ද විට්ටාර්හල් සියලු එල්ලවරුම් සියලු දෙනා වන්දු පැමිණ. වා කියන ක්‍රියාමූලයෙන් තමයි මේකත් හදලා තියෙන්නේ. වා වන්දු කරලා ඇවිත් විට්ටාර්හල් ඇවිත් ඉන්නවා. සියලු දෙනාම හැමෝම ඇවිත් ඉන්නවා කේක් වෙට්ටුවෝමා. බලන්න වෙට්ටුවෝම් කියන පදය ආ ශබ්දය අගට එකතු කරපුවාම හල්ම යන්නයි ආ යන්න එකතු වෙච්චාම මා වෙනවා. එහෙනම් කේක් වෙට්ටුවෝමා කේක් කපමුද. ඊළඟට බලන්න කවුද ඊළඟට කතා කරන්නේ? ජනනි කියනවා සීවා ගීතා වාරුංගල් කේක් සාප්පඩුංගල්. දැන් කේක් කපලා උපන්දින කේක් එක කපලා ශිවා ගීතා වාරුංගල් කේක් සාප්පඩුංගල්. මොකද්ද කියන්නේ? ශිවා ගීතා එන්න කේක් සාප්පිඩුංගල්. සාප්පිඩු කියන ක්‍රියාමූලයේ විධානයක් කරලා තියෙනවා. උංගල් ප්‍රත්‍ය එතනදිත් එකතු කරලා මොකද්ද? කේක් සාප්පිඩුංගල්. ඊළඟට බලන්න නැවත සැරයක් කවුද කතා කරනවා? ගීතා. ගීතා මොකද කියන්නේ? ශිවා උංගල් පිරන්ද නාල් අඩුත්ත මාදම අල්ලවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ එතනදී? ශිවාට කියනවා ශිවා උංගල් පිරන්ද නාල් අඩුත්ත මාදම අල්ලවා. ඔයාගේ උපන්දිනය ඊළඟ මාසයේ නේද? අල්ලවා නේද? අඩුත්ත මාදම්. අඩුත්ත කියන්නේ ඊළඟ මාදම් කියන්නේ මාසය. අල්ලවා නේද? එහෙනම් ශිවාට කියනවා ශිවා ඔයාගේ උපන්දිනය
ඊළඟ මාසේ නේද අල්ලවා ඊට පස්සේ ශිවා කියනවා ඔව් ගීතා ඔව් ගීතා ඊළඟට බලන්න කවුද කතා කරනවා ගීතා කියනවා ශිවා பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள் பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள் මොකක්ද අහන්නේ මේ ශිවා උපන්දින විලා කියන උත්සවය எப்படி ප්‍රශ්නාර්ථ පදයක් எப்படி கொண்டாடுவீர்கள் ශිවා උපන්දින උත්සවය කොහොමද සමරන්නේ ශිවා උපන්දින ඔබගේ උපන්දින උත්සවය කොහොමද සමරන්නේ ඊට පස්සේ ශිවා කියනවා நான் எல்லா நண்பர்களையும் அழைப்பேன் මම நான் எல்லா හැම ඔක්කොම හැම මිතුරෙකුටම නන්බර්හලෙයුම් හැම මිතුරටම අழைපේන් ආරාධනා කරන්නෙමි අනාගත කාලයෙන් අවසන් කරලා තියෙනවා ආරාධනා කරන්නෙමි අழைப்பிதழ் අනුප්පුවෙන් ආරාධනා පත්‍ර යවන්නෙමි පුතේ මොකද්ද මේ අනුප්පු කියන පදය අනුප්පු කියන්නේ අපි ඉස්සෙල්ලා ගත්ත වගේ අඩ පදය ක්‍රියාමූලය එහෙනම් මේ අනුප්පු කියන පදයේ යවනවා සහ එවනවා කියන දෙකටම ගන්න එකම පදේ තමයි අනුප්පු මම ඔබට ලිපියක් එවන්නෙමි நான் உங்களை ஒரு கடிதத்தை අනුප්පුවෙන් එහෙනම් ඔබට ලිපියක් එවන්නෙමි බලන්න ඔබට ලිපියක් එවන්නෙමි මම ඔහුට ලිපියක් යවන්නෙමි நான் அவனுக்கு ஒரு கடிதத்தை අනුප්පුකින්රේ එහෙනම් දෙකම එක හා සමානයි අනුප්පු කියන පදේ එවනවා සහ යවන දෙකම එකම අදහසෙන් ගන්න. එහෙනම් අழைப்பிதழ் අනුප්පුවෙන් අழைப்பிதழ் ආරාධනා පත්‍ර යවන්නෙමි புதிய ஆடைகள் அணிவேன் අලුත් ඇඳුම් අඳින්නෙමි புதிய ආடைகள் අලුත් ඇඳුම් අනි කියන ක්‍රියාමූලය අනිවෙන් ඊළඟ එක බලන්න කේක් වෙට්ටුවෙන් කේක් කපන්නේ සාමාන්‍යයෙන් අර කරගෙන ගිය ක්‍රියාවන් ටික හැමම එයත් කරනවා කියලා. හරි නේද පුතේ? ඔන්න ඔය දෙබස මේ දෙබස තුල හිටියේ කවුරුන්ද? ශිවා, ජනනි, ශිවා, ගීතා, අම්මා හතර දෙනෙක් හිටියා. මේ උපන්දිනේ කාගේද? යාරුඩේ කාගේද? මේ උපන්දිනේ ජනනිගේ. ඊට පස්සේ බලන්න ඔන්න තියනවා පුතේ සොල්ලාරි මුහන් වචන හඳුන්වා දීම මේකත් අපි කරමු ඒ වගේම මේකෙන් ඉස්සරහට තියෙනවා මොකක්ද දෙන්නේ පිරන්ද නාල් උපන්දින සුබ පැතුමක් හදන්න තියෙනවා මේ උපන්දින සුබ පැතුම ඔයාලා හදලා දරුවනේ මේ සුබ පැතුම හදලා උපන්දින සුබ පැතුම් හැම එකනා තමන්ගේ මිතුරන්ට හදලා මට WhatsApp එකට දාන්න බලන්න WhatsApp එකට මගේ නම්බරයට ඔයාලා මේ උපන්දින සුබ පැතුම් හදලා ලස්සනට හදලා දාන්න බලන්න කවුද ලස්සනටම මේ සුබ පැතුම් පත හදන්නේ කියලා අපි බලමු. හරිද තේරුණාද? එහෙනම් ඊට පස්සේ සොල්ලාරි මොහොම් එක බලමු වරවේට්පරේ කියන්නේ විසිට කාමරේ. එහෙම නැත්නම් අපි සාලය කියන එක අදහසත් එතනදී ගන්නවා. මේසෙයි විරිප්පු මම ඉස්සලා කිව්වා මේස ඇතිරිල්ල. කාටුංගල් පෙන්වන්න. කාටුංගල් කියන්නේ කාටුංගල් කියන්නේ පෙන්වන්න මෙතන කට්ටුංගල් කියන්නේ බඳින්න. කට්ටුංගල් බඳින්න අලංකාරිප්පෝම් ඊළඟ එක සරසමු ඊට පස්සේ තියෙනවා වර්ණ කඩදාසි පාට කඩදාසි පිරන්ද නාල් උපන්දිනය බලුන්ගල් බැලු ඔන්න හරි දැන් අපි උතෙන්ට නිකන් ඔය ඒ කොටස් ටික බලන්න අපි ටික අවසන් කරගෙන ආවා එහෙනම් ඔන්න බලන්න ඊට පස්සේ තියෙනවා උරේයාඩලේ සේවිය මඩුප්පෝම් සරි පිළියෙඩුවෝම් මොකක්ද ඒ කියන්නේ දෙබසට සවන් දෙමු. උරෙයාඩලේ දෙබසට සංවාදයට සමන් දෙමු. හරි වැරදි යොදමු. ඔන්න පළවෙනි එක. ඔයාලා සටහන් කරගන්න අභ්‍යාස කරන්න ඕන අය. ගීතා පිරන්ද නාල් කොණ්ඩාඩුகிறாள். ගීතා පිරන්ද නාල් කොණ්ඩාඩුகிறாள். ගීතා පිරන්ද නාල් කොණ්ඩාඩුகிறாள். මොකක්ද කියන්නේ? ගීතා උපන් දිනය සමරුවා. සමරයි. ගීතා උපන් දිනේ සමරයි. හරිද වැරදිද? මේක කවුද කාගේද උපන් දිනේ? මෙතන ඉන්නවා හතර දෙනෙක් ජනනි, ශිවා, ගීතා,
අම්මා. මේ හතර දෙනාෙන් කවුද මේ උපන්දිනේ සැමරුවේ කියලා බලන්න පාඩමේ නැවත සැරයක්. එහෙනම් දෙවෙනි එක ශිවා බලුන් කට්ටිනාල්. ශිවා බැලුන් කට්ටිනාල්. ශිවා බැලුන් බැන්දා. බැලුන් එල්ලුවා. නේද? ශිවා බැලුන් එල්ලුවා. හරිද වැරදිද බලන්න ඊළඟට. හරි. ඊළඟට තුන්වෙනි එක. பிறந்த நாள் விழாவுக்கு கீர்த்தனா வரவில்லை. பிறந்த நாளுக்கு பிறந்த நாள் මොකද්ද කියන්නේ? பிறந்த நாள் விழாவுக்கு. නැත්නම් මෙතන තියෙනවා விழாவிற்கு. பிறந்த நாள் விழாவிற்கு කීර්තනා වරමිල්ලේ. මොකද්ද කියන්නේ? උපන්දින උත්සවයට කීර්තනා ආවේ නැහැ. වරමිල්ලේ ආවේ නැහැ. හරිද වැරදිද කියලා බලන්න මෙතනදී. ඔයාලා මේක යොදන්න. ඊළඟට සේට්පාඩු නාංගු. මොකක්ද තියෙන්නේ? සේට්පාඩු නාංගු. මේකේ තියෙනවා මොකක් කියලා තියෙන්නේ බලන්න. සේට්පාඩු නාංගු තියෙනවා. මේකේ තියෙනවා උරෙයාඩල් පාත්තිරමේට්රු வாசிப்போம். උරෙයාඩලේ පාත්තිරමේට්රු வாசிப்போம். උරෙයාඩලේ පාත්තිරමේට්රු வாசிப்போம். මොකක්ද කියන්නේ? සංවාදයේ චරිතානුව බෙදාගෙන කරන්නලු. ඒක ඉස්කෝලේදී ඔයාලට කරන්න වෙනවා. නැත්නම් ගෙදරදී කරන්න. යාළුවෝ ඉන්නවා, අම්මා ඉන්නවා, නංගි මල්ලි ඉන්නවා. එයාලත් එක්ක චරිත බෙදාගෙන කරන්න. හැබැයි ඔබේදී රණ්ඩු වෙන්නේ නැතුව නේද? එහෙමනේ කරන්න ඕන. හොඳයි. සේට් පාඩු 5. පහතදී ඇති සුබ පැතුම් පත කියවමු. පින්වරුන් வாழ்த்து மடலை வாசிப்போம். පින්වරුන් வாழ்த்து මඩලෙහි වාසිප්පෝම්. පහතදී ඇති සුබ පැතුම් පත කියවමු. මොකක්ද කරන්න කියන්නේ? සුබ පැතුම් පතක් දීලා තියෙනවා. සුබ පැතුම් පත කියවන්න කියලා තියෙනවා. මේක කියවන්න කියලා තියෙනවා. රයිට් කියවමු. ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள். ඔන්න සුබ පැතුම් පතේ උඩින්ම ගහ දාන දේ තමයි ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள். මොකද්ද? සුබ උපන් දිනක් වේවා. ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள். සුබ උපන් දිනක් වේවා. සටහන් කරගන්න ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා උපන් දින සුබ පැතුමක් හදන්න ඕන. මගේ WhatsApp group එකට ඒක එකතු කරන්න ඕන. මම ඊට පස්සේ බලනවා කවුද ලස්සනට හදලා තියෙන්නේ කියලා. හරිද? පුළුවන් නේද? ඔයාලගේ ගෙදර කෙනෙකුට හරි යාළුවෙකුට හරි හදපු සුබ පැතුම් පතක් ඔයාලා හදන්න ඕන දෙමලෙන්. ඒ හදලා මට ඒක එවන්න ඕන WhatsApp group එක. මගේ WhatsApp නම්බරේට මගේ නම්බරේට එවන්න. හරි. පළවෙනි එක ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள். සුබ උපන් දිනක් වේවා. ඊට පස්සේ තියෙන අන්බුල්ල ජනනික්කු. අන්බුල්ල ජනනික්කු මේක යොදන්න පුළුවන්. අන්බුල්ල අම්මාවුක්කු, අන්බුල්ල නන්බි කමලාවුක්කු, නැත්නම් කවුරු පිළිවෙලක් කියන අන්බුල්ල නන්බන් අප්පුහාමික්කු. කැමති එකක් ඔයාලට නමක් ඔයාගේ යාළුවෙක්ගේ දාන්න. ජනනික්කු කියන්නේ ජනනීට. ආදරණීය ජනනි වෙත කියන අදහස තියෙනවා. ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள். මොකක්ද ඉනිය පිරන්ද நாள் வாழ்த்துக்கள் කියන්නේ? සුබ උපන් දිනක් වේවා. සුබ උපන් දිනක් වේවා. ඊට පස්සේ බලන්න வாழ்த்து වලමුඩන්. வாழ்த்து වලමුඩන්. මොකක්ද ඒක කියන්නේ? දිවි මග සරු වේවා. දිවි මග வாழ்த்து වලමුඩන් කියන්නේ දිවි මග සරු වේවා. ඔබේ අනාගතය සාර්ථක වේවා. ඔබේ ජීවිතයේ අනාගතය සාර්ථක. දිවි මග කියන්නේ අනාගතය. ඔබේ දිවි ගමන සාර්ථක වේවා. ඉප්පඩිකු ගීතා. මොකද්ද කියන්නේ? මේට ගීතා. ඔයාලට ඔක ලස්සනට හදාගන්න පුළුවන්. ලස්සන චිත්‍රය ඇඳලා කැමති විදිහකට ලස්සන කරලා හදාගන්න. හැබැයි දෙමළ අදාළ වචන ටික ලස්සනට අකුරෙන් ඔයාලා ලස්සනට ලියලා ඇඳලා ඒ ටික හදන්න ඕන. බලන්න ඊළඟ එක. මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? බලන්න තියෙනවා පින්වරුන් විනාක්කලකු විඩේ අලිපෝම්. පහත සඳහන් නැත්නම් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමු. ඔන්න තියෙනවා අපිට අර උඩ තිබ්බ වාල්තු මඩල් එක බලාගෙන පහතින් උත්තර ටික හදන්න. බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේලේ උල්ල. මේලේ කියන්නේ උඩ. ඉහත නැත්නම් උඩින්. ඉහත ඇති මේලේ උල්ල ඉහත ඇති වාල්තු මඩල් එදෙයි පක්‍රියදු.
ඉහත සඳහන් සුබ පැතුම් පත කුමක් ගැනද? දැන් දන්නවද මොකක් ගැනද මේ සුබ පැතුම් පත උච්චාර කතා කරේ? හොඳයි. ඉහත සඳහන් සුබ පැතුම් පත කුමක් ගැනද? මේලේ උල්ල වාල්තු මඩල් එදයි පට්‍රියදු. ඉහත සඳහන් සුබ පැතුම් පත කුමක් ගැනද? ඔන්න පළවෙනි එක. දෙවෙනි එක. இந்த வாழ்த்து மடல் யாருக்கு அனுப்பப்பட்டுள்ளது? இந்த வாழ்த்து மடல் මේ සුබ පැතුම් පත කවුරුන්ට යවන ලද්දක්ද? නැත්නම් කාහට යවන ලද්දක්ද? මෙම සුබ පැතුම් පත කාහට යවන ලද්දක්ද? මේක ඔයාලා දන්නවද? මේ කවට යවන එකක්ද? හොඳට කියවන්න. කියවලා උත්තර ලියන්න ඕන. මේ සුබ පැතුම් පත කාහට යවන ලද්දක්ද? තුන්වෙනි එක. இந்த வாழ்த்து மடல் யாரால் அனுப்பப்பட்டுள்ளது? யாரால் அனுப்பப்பட்டுள்ளது? இந்த வாழ்த்து மடல் யாரால் බලන්න පුතේගෙන් වචන ඉස්සෙල්ලා අපි ගත්තා යාරුක්කු. මොනවද තියෙන්නේ? යාර් කියන්නේ කවුද? යාරුක්කු කියන්නේ කාටද? යාරුඩේය කියන්නේ කවුරු සමගද? යාරාල් කියන්නේ කවුරු විසින්ද? මොකද්ද? යාරාල් කියන්නේ එහෙනම් කවුරු විසින්ද? இந்த வாழ்த்து மடல் யாரால் அனுப்பப்பட்டுள்ளது? මෙම සුබ පැතුම් පත කවුරු විසින් එවන ලද්දක්ද? කවුද මේක එව්වේ? මතකද? හොඳයි. හරි දරුවනේ. එහෙනම් බලන්න ඊට පස්සේ තියෙනවා බලන්න ඔන්න ඔයාලට අභ්‍යාසයක් කරන්න. අභ්‍යාසයේ තියෙන්නේ මේකේ තියෙන්නේ පුතේ අනාගත කාලය. මොකද්ද තියෙන්නේ? එදිර් කාලම්. මොකද්ද තියෙන්නේ? එදිර් කාලම්. එදිර් කාලම් කියන්නේ මොකද්ද පුතේ? අනාගත කාලය. මොකද්ද? අනාගත කාලය. අනාගත කාලයේ සරල වශයෙන් කතා කරමු. ඊට අමතරව අපි පාඩම් ලබන මාසේ පටන් ගත්තාම මම ඔයාලට ටියුට් හදලා දෙනවා. ඒ ටියුට් එකෙන් අනාගත කාලය කරන්නේ කොහොමද? අනාගත කාලය යන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරමු. එතකන් ටියුට් එකක් ලැබිලා තියෙනවා ඔයාලට. ඒ ටියුට් එක ළඟ තියාගන්න. මේ ටියුට් එකේ තියෙනවා ඔයාලට කතා කරන්න උවමනා කරන කොටස් ටික. දැන් මම පාඩමේට අදාළ කොටස් ටික කතා කරා. ඒ කොටස් ටිකේ ටියුට් එක ලැබිලා තියෙන අය ටියුට් එකේ කොටස් ටික කරන්න. ඒ වගේම තව එක කොටසක් තියෙනවා සුබ පැතුම් පත හදන්නත් තියෙනවා ඔයාලට. එහෙනම් මම තව එක අදහසක් දෙන්නම්. මොකක්ද ඒ අදහස? මේ සුබ පැතුම් පතට අදාළ රූප සටහන තියෙනවා. රූප සටහන වාක්‍ය පහක් නිර්මාණය කරන්නත් ඕන. අපි හැම පාඩමකට අදාළ වාක්‍ය පහ ගානේ නිර්මාණය කරගෙන යන රූප සටහනට. එතකොට ඔයාලට ඉස්සරහට කරන්න තියෙන වැඩ ප්‍රමාණය හොඳටම අඩු වෙයි. දල වශයෙන් මේ අනාගත කාලය හැදෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. බලන්න මොකක්ද අනාගත කාලය කියන්නේ? මොකක්ද අනාගත කාලය? අනාගත කාලයට කියනවා දරුවනේ එදිර් කාලය. මොකක්ද කියන්නේ? එදිර් කාලය. අනාගත කාලයට කියනවා මොකද්ද? එදිර් කාලම්. එදිර් කියන්නේ මොකද්ද? ඉස්සරහට තියෙන කාලය. එහෙනම් මේකෙදි මේක අපිට හඳුනා ගන්න තියෙනවා ප්‍රත්‍යයන් අවස්ථාවන් කීයක්ද? වර්තමාන කාලේ කරපුවා අපි කරා වර්තමාන කාලේ අනාගත කාලයත් කොටස් ටිකක් බැලුවා. ඒ තුලදී දැන් ඔයාලා දන්නවා අපි අනාගත කාලයක ක්‍රියාව ළඟට අපිට එක්කහුව වෙලා තියෙනවා શબ્දයක් ප්‍රත්‍යක්. අන්න එතනදි තමයි අපේ මේ කාලය මොකක්ද කියලා හොයාගන්නේ. දැන් මෙන්න මේක බලන්න. නාන් කුලිප්පේන්. නාන් කුලිප්පේන්. එහෙනම් නාන් කියන්නේ කර්තෘ, කුලි කියන්නේ ක්‍රියාමූලය. මේතන විසන්ධි කරන්න ඕන මේකේ කර්තෘගේ ආඛ්‍යාතය අපි මෙතනින් ඉවත් කරපුවාම අපිට අනාගත කාලය මොකද්ද කියලා අදාළ ප්‍රත්‍යයන් මොකද්ද කියලා හොයාගත්තා.
පේ කියන ශබ්දයට තියෙනවා ඒ. එහෙනම් අපි ඒ ඉවත් කරනවා නාන්ගේ ආඛ්‍යාතය ඒන්. මෙන්න මේ දෙක නාන්ගේ ආඛ්‍යාතය. අපිට මේක ඉවත් වෙලා ඉතුරු වෙනවා එහෙනම් අනාගත කාල වාක්‍යයේ එක අවස්ථාවක් තමයි හල්පයනු දෙකක් යෙදීම. අපි ඒක ලියාගමු. ඔන්න මේක යොදනකොට අපි කියන්නේ ප ශබ්දය කියලා. ඔන්න එක අවස්ථාවක්. දෙවෙනි එක බලන්න නාන් සාපෙළුවෙන් සාපෙළුවෙන්. දැන් ඔන්න දෙවෙනි ප්‍රත්‍යය හොයාගමු. මේ වගේ වචන ඇහිලා තියෙනවනේ. මේ වගේ වචන දන්නවා. බලමු දෙවෙනි ප්‍රත්‍යය මොකක්ද කියලා. සාපිඩු කියන්නේ ක්‍රියාමූලය. මේකේ තේරුම කණු. ඊට පස්සේ මෙතන තියෙනවා එහෙනම් මෙන්න මේකෙන් අයින් කරන්න ඕන නාන්ගේ ආඛ්‍යාතය අපි අයින් කරගමු. අයින් කරන්න නම් මෙන්න මේක විසන්ධි කරන්න ඕන. විසන්ධි කරපුවාම එනවා හල් වයන්නයි ඒ. එහෙනම් මේක ඉවත් වෙලා මෙතනින් ආපුවාම ඉතුරු වෙනවා මොකද්ද? හල් වයන්න. එහෙනම් ඊළඟ ශබ්දේ තමයි මොකද්ද? ව. මේක මෙහෙම ආවට අපි යොදන්නේ හල් වයන්නක් විදිහට. එහෙනම් ඔන්න දෙකයි. අවස්ථාවන් දෙකක් අපි හොයාගත්තා. මොකද්ද පළවෙනි එක? නාන් කුලිප්පේන් කියන අදහසෙන් ගත්තා ප ශබ්දය. නාන් සාපිඩුවෙන් කියන එකෙන් ගත්තා ව නැත්නම් හල් වයන්න. තවත් තියෙනවා පුතේ කත්රුලා දෙන්නේ කවුද? අදු සහ අවෙයි දෙන්නගේ. මෙතනින් ලියන්නම් මම ඔයාලට පැහැදිලිව පේන්න ඕන හින්දා මේ බලන්න. අදු තව එකක් ගන්න. ආදු පරක්කුම්. එහෙනම් මේකෙදී අදහස මෙතනදී මේ කූ විසන්ධි කරපුවාම හල් කයන්නක් එනවා මෙතෙන්ට ඌ. එහෙනම් අනිත් එක තමයි අදු ආවොත් අපි හොයාගත්තා අදු ආවොත් එහෙනම් උන් කියන ප්‍රත්‍යය එනවා. අදු ආවොත් තුන් කියන ප්‍රත්‍යය. එහෙනම් අවස්ථාවන් තුනක් හොයාගත්තා. මොකද්ද? එකක් ප අනිත් එක ව නැත්නම් හල් වයන්න. අනිත් එක තමයි අදු කියන ප්‍රත්‍යය આવොත් කත්රු આવොත් එයාට යොදන්නේ මොකද්ද? කියන ප්‍රත්‍යය. ඔන්න අනාගත කාලයේදී මේ ඔයාලට ඇහිලා තියෙන සරල වාක්‍ය වලින් තමයි මම මේ ටික එළියට ගන්නෙ. බලමු අපි ඊට පස්සේ ඊළඟ එක මොකද්ද කියලා. ඊළඟට බලන්න තව එක්කෙනෙක් ඉන්නවා. අදු කියන කෙනාගේ මොකද්ද? බහුවචන පදය අවේ. මේ දෙකෙත් වෙනසක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. මේ බලන්න මේ අවේ කියන කෙනා මොකද්ද? උන් බොති. බලමු. අවේ කුඩි. ආන කුඩි එකෙන් ගත්තා වෙන එකක් ගමු. අවේ විලයාඩු. අවේ විලයාඩුම්. එහෙනම් මෙතනදී මොකද්ද තියෙන්නේ? විලයාඩු කියන පදේ තියෙනවා. එහෙනම් අගට ඉතුරු වෙන්නේ මේක අයින් කරපුවාම උන් විතරයි. එහෙම නෙවෙයි පුතේ. ක්‍රියාමූලය මෙතනින් අගට ගත්තාම මේකේ නොපෙනෙන්න අපිට උයන්න තියෙනවා. එහෙනම් ඒකටත් ආවෙන්නේ අවේ කියන එකටත් එන්නේ මොකද්ද? උම්ම තමයි. එහෙනම් අනාගත කාලයේදී අදු සහ අවේ කියන දෙන්නාටම කියන ප්‍රත්‍යය යොදනවා. එහෙනම් දැන් බලමු ඔන්න ප්‍රත්‍යයන් ටික හොයාගත්තා. මොකද්ද බලමු ප්‍රත්‍යයන් ටික. එක අවස්ථාවකට අනාගත කාල වාක්‍යයක් හඳුනා ගන්න නම් තියෙනවා දෙවෙනි අවස්ථාවේ තියෙනවා ව. එහෙම නැත්නම් හල් වයන්න. අදු සහ අවේ කියන දෙන්නගේ ආඛ්‍යාතය මෙතනදී හැදෙනවා. මොකක්ද? අනාගත කාල ප්‍රත්‍ය හඳුනා ගන්න ප්‍රත්‍ය තමයි මේ දෙන්නටම යොදන්නේ. එහෙනම් බලන්න සාපේඩෝ කුඩි
කුම් මෙතනදි මතක තියාගන්න ඊ ශබ්ද සහ අයි ශබ්ද එනවා නම් මොකද්ද කරන්නේ හල් කයනු දෙකක් යොදනවා අර උප් වෙනකොට හල් කයනු දෙකක් යොදලා එතනදි තමයි උම් ප්‍රත්‍ය මේකට එකතු කරන්නේ තේරුණාද දරුවනේ හරි අපි මේකට සටහනක් ලියනකොට සටහනක් ලියාගෙන යනකොට අපි මේක හදන්න බලමු දැන් ඔන්න මතක තියාගන්න අනාගත කාලෙට තියෙන ප්‍රත්‍යයන් මොනවද ව සහ ප ඒ දෙක එනවා හල් පයනු විදිහටත් හල් වයනු විදිහටත් අදු අවේ දෙන්නට එනවා විදිහට බලන්න ඔන්න සෙට් පාඩු එල් ඒලු நான் පාඩුවෙන් මම ගයන්නෙමි நான் පාඩුවෙන් බලන්න පාඩු කියන පදේ හැදලා දිනා පාඩු හල් වයන්න පාඩු කියන්නේ ක්‍රියාමූලය හල් වයන්න කියන්නේ කාලයට අදාළ ප්‍රත්‍ය එන් කියන්නේ ආඛ්‍යාතය එහෙනම් මොනවද තියෙන්නේ පාඩු එහෙනම් පාඩුවෙන් பாடுவோம் நாங்கள் பாடுவோம் බලන්න பாடு ஓம் பாடுவோம் நீ பாடுவாய் நீ ආයි ඇයි ආයි දාන්නේ හොඳට මතක තියාගන්න දරුවනේ நான்ගේ ආඛ්‍යාතය ஏன் நாங்கள்ගේ ආඛ්‍යාතය ஓம் நீ ஆய் நீங்கள் ஈர்கள் அவன் ஆண் அவள் ஆள் அவர் ஆர் அவர்கள் ஆர்கள் அது මෙතනදී அவை අනාගත කාලය වෙන විට බලන්න එහෙනම් நான் பாடுவேன் පළවෙනි එක நாங்கள் பாடுவோம் நீ பாடுவாய் நீங்கள் பாடுவீர்கள் அவன் பாடுவான் அவள் பாடுவாள் அவர் பாடுவார் அவர்கள் பாடுவார்கள் එතෙන්ටකම් තියෙනවා හැදිලා තියෙන විදියක් තියෙනවා දරුවනේ ඔන්න එතනින් එහාට අභ්‍යාසයේ බලන්න පාඩු කියන ක්‍රියාමූලය දුන්නා පාඩු කියන්නේ ගයනු ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා ආඩු කියන එකේ ක්‍රියාමූල වල දරුවනේ හොඳට මතක තියාගන්න අග තියෙන ශබ්දය හොඳට හඳුනාගත යුතුයි අග තියෙන ශබ්දයට අනුව තමයි අදාළ කාල ප්‍රත්‍ය එකතු කළ යුත්තේ එහෙම නැත්නම් එතනදී එකතු වෙන ක්‍රමවේදය වෙනස් වෙනවා වර්තමාන කාලයේදී අදාළ ප්‍රත්‍යයන් එකයි තිබුණේ දෙකක් තිබුණා හැබැයි ඒ දෙක ඕන තැනකට යොදන්න පුළුවන් වර්තමාන කාලයේදී අනාගත කාලයේදී දෙකක් තියෙනවා ඉඳ අපි ක්‍රියාමූලවල අග ඇහෙන ශබ්දයේ හෝ ස්වරයේ අපි ඒක හඳුනාගෙන තිබිය යුතුමයි එහෙනම් බලන්න ආඩු කියන්නේ මොකද්ද ආඩු කියනකොට පුතේ තියෙනවා දෙකක් එකක් ක්‍රියාපදය අනිත් එක නාමපදය ක්‍රියාපදය මොකද්ද ආඩු නටනු නාමපදය ආඩු එළුවා හරි හොඳයි දරුවනේ ඊට පස්සේ එහෙනම් ඒක බලන්න නාන් කියන එක හැදෙන විදිහ ලියලා තියෙනවා ඔයාලා හදන්න ඕන නාංගල් නී නීංගල් ආවන් අවල් அவர் அவர்கள் කියන තැනට නිකන් දීලා තියෙනවා ඊට පස්සේ තව එකක් තියෙනවා එළුදු මොකක්ද ඊළඟ එක එළුදු කියන්නේ ලියනු මොකක්ද එළුදු කියන්නේ ලියනු நான் எழுதுவேன் මම ලියන්නෙමි நான் எழுதுவேன் බලන්න එළුදු කියන්නේ එහෙනම් මොකද්ද ලියනු நான் எழுதுவேன் ඊට පස්සේ තියෙනවා පුතේ ඒ ටික හදාගෙන ගියාම සෙට් පාඩු 8 කියන එක මේක බලන්න මම අර ඉස්සරලා කීවා අපි දැන් හඳුනාගත්ත මේ ව එක ඉවරයි ඊට පස්සේ එක එනවා අර අපි කතා කරපු දේ ඔයාලට දරුවනේ මේක සටහනකුත් එක්ක මම දෙනවා එතකන් මතක තියාගන්න සරල ක්‍රමයක් තමයි මේ ඔයාලට මම කරන්නේ හරි நான் படிப்பேன் කොහොමද හැදිලා තියෙන්නේ පඩි කියන්නේ ඉගෙන ගන්න நான் படிப்பேன் බලන්න පඩි කියන්නේ ක්‍රියාමූලය එහෙනම් අපි අතනදී කතා කරපු මේ උප් එක දැම්මා අපි ඉස්සරලා වෙන් කරපු අවස්ථාව උප් දැම්මා පඩි එහෙනම් නාන්ගේ ආඛ්‍යාතය එකතු කරා ඒන් නාන් පඩි අහල් පයන්නට ඒ එකතු කරාම පේ හැදුනා එහෙනම් නාන් படிப்பேன் මාත් එක්කම කියමු நாங்கள் படிப்போம் කියන්න நீ படிப்பாய்
நீங்கள் படிப்பீர்கள் அவன் படிப்பான் அவள் படிப்பாள் அவர் படிப்பார் அவர்கள் படிப்பார்கள் හරි ඔන්න දීලා තියෙනවා ඔයාලට ඒ ටික හදන්න එහෙනම් අපි බලමු දැන් ඊළඟට දීලා තියෙනවා කුඩි කියන ක්‍රියාමූලය පුතේ කුඩි කියන්නේ මොකද්ද බොනු මොකද්ද කුඩි කියන්නේ බොනු කුඩි කියන ක්‍රියාමූලයෙන් ඊළඟ එක හදන්න මොකද්ද நான் குடிப்பேன் நாங்கள் குடிப்போம் நீ குடிப்பாய் நீங்கள் குடிப்பீர்கள் அவள் குடிப்பாள் அவன் குடிப்பான் அவர் குடிப்பார் அவர்கள் குடிப்பார்கள் දරුවනේ ඊළඟ සටහනෙන් ඊළඟ අපේ මේ වීඩියෝ එකෙන් ඔයාලට මම දෙනවා අනිවාර්යයෙන්ම මෙන්න මේකේ සටහන. ඒ හින්දා ඊළඟ වීඩියෝ එකේදී සූදානම් වෙන්න අනාගත කාලය කොහොමද අපි ගොඩනගාගන්නේ අනාගත කාලය හසුරගන්නේ කොහොමද කියලා ඊළඟ එකේදී මම ඔයාලට වීඩියෝ එකෙන් දෙනවා. ඒ වගේම සටහන් පොතකුත් ළඟ තියාගන්න ඊළඟ වීඩියෝ එකේදී අපි වීඩියෝ එකෙන් කතා කරමු සටහනක් ඊළඟට ලියාගමු. එහෙනම් බලන්න පුතේ ඕකේ සෙට් පාඩු පත්තු කියන එක 10 එකේ තියෙනවා බලන්න කොටස් ටිකක් நான் குடிப்பேன் මම බොමි ඊළඟට நான் එළුඹු ඌ ශබ්දය ආවනව අපි ඒ ටික කතා කරන්නේ නැතුව අමාරුයි ඌ ශබ්දය ආවනව එන්න ඕන ව நான் එළුඹුவேன் ඊට පස්සේ நான் තුලක්කුவேன் තුලක්කු එහෙනම් එතන ඌ ශබ්දය එහෙනම් තුලක්කුව දාන්නේ තුලක්කුவேன் ඊළඟ එක நான் කළුවුவேன் நான் முகம் කළුවුவேன் நான் அணிவேன் අනි කියනකොටත් කරන ව ශබ්දේනේ நான் අணிவேன் ඊළඟට நான் වණංගුவேன் හය වණංගුவேன் හත நான் சாப்பிடுவேன் අට நான் எடுப்பேன் එඩු ගනු ඒ තු ශබ්දේ எடுப்பேன் එතන වෙනසක් වෙනවා උප්පෙන්නේ எடுப்பேன் ඊළඟට நான் වණංගුவேன் பெற்றோரை வணங்குவேன் ඊළඟ එක நான் போவேன் 10 நான் போவேன் 10 වෙනි එක හරිද හරි දරුවනේ එහෙනම් ඕකේ ඊට පස්සේ තියෙනවා භාවිතන ක්‍රියාපද ටිකක් හදන්න තියෙනවා ඊළඟට මේ වෙලාව කතා කරන්න තියෙන සෙට් පාඩු 13 අපි ඒ ටික කතා කරමු මේ ක්‍රියාපද ටිකයි ඊට පස්සේ කාලයයි ඉදිරි කාලම් ලියා ගන්න ඕන සටහන හදන්න ඕන වැඩිපුර කරන්න ඕන ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ ටික කරමු එහෙනම් දරුවනේ මේ පාඩම ඔන්න පාඩමේ අවසන් කරා අපිට පාඩම අදින් ඉවරයි පළවෙනි පාඩමේ තව පොඩි කොටස් ටිකක් ඔයාලට මතක් කරන් තියෙන දෙවෙනි පාඩම අපිට එනවා පිරන්දනාල් පරිසු උපන්දින තෑග්ග පිරන්දනාල් පරිසු මෙන්න මේ පාඩම විතරයි දරුවනේ අද කතා කරේ මේ පාඩමට අදාළ ව්‍යාකරණ කොටස් මම කිසි දෙයක් කතා කරේ නැහැ ව්‍යාකරණ කොටස් ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඒ වගේම දරුවනේ මේකේ මේ මාසය තුලත අපි පන්ති පටන් ගන්නකම් මේ වීඩියෝ ටිකේ අපි තව කොහොමදත් මාස දෙකක් විතර තියෙන්නේ මේ දෙක ඉවර කරන්න ඕන නිසා මේකෙදි පාඩම් 4ක් හෝ 5ක් අපි කර යුතුයි මේ වීඩියෝ මේ මාසයේ තුලදී ඒ හින්දා අපි ඉක්මනට ඒ ටික කරගෙන යන් ඒ වගේම හොඳට මතක තියාගන්න මේවට අදාළ සියලුම ව්‍යාකරණ කොටස් අපි පන්ති පටන් ගත්තාම නැවත සැරයක් මම ඔයාලට කරනවා එහෙම කෙරුවේ නැත්නම් අපිට මේක යන්න බෑ දරුවනේ මතක තියාගන්න දැම්ම ඉඳලම සූදානම් වෙන්න සියලු දෙනාම ලෑස්ති වෙන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ විභාගෙදී ලකුණු වැඩිපුර ගන්න ඒ වගේම ඕ ලෙවල් වලට දෙමළ තෝරගන්න හිතලා බලන්න දරුවනේ මේ වාගේ සරල භාෂාවකින් ඒකක් ගන්න හරි ලේසි වචන 100ක් ලියපුවම රචනයකට ලකුණු 20ක් දෙන කිසිම සබ්ජෙක්ට් එකක් මේ විෂයන් තුල නැහැ මේකට දැම්ම ඉඳලම හදාගෙන යන්න ගොනු වෙන්න ඒ හදාගෙන යනකොට ඔයාලගේ උනන්දු දිනන මාත් පිටිපස්සෙන් ඔයාලට සියලු ශක්තියන් ලබා දෙනවා උමනා කරන පෝෂණය සියලු දේවල් මගෙන් යනවා භාෂාව සම්බන්ධව. එහෙනම් ඒකට සූදානම් වෙමු. ඒ වගේම මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. මේක YouTube වලින් මම අයින් කරන්නේ YouTube වල බලන්න. ඒ වගේම මේක යාළුවන්ටත් දෙන්න ලින්ක් එක දෙන්න බලන්න කියලා බලලා හැමදෙනාම මේක ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම අපි භාෂාව කියන දේ ඉගෙන ගන්න ඕන ඉස්සරහට අපි මේ කතා කරන්නේ කොහොමද ඊට පස්සේ කතා කරන ග්‍රැමර් පැටර්න්ස් මොනවද කියලා
ඒ සියලු දේවල් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. කතන භාෂාවත් වෙනම වෙනවා. ඒ දේවලුත් අපිට කතා කරන්න වෙනවා ඉස්සරහට. බලන්න මේක එහෙනම් අදට මේ පාඩම් මාලාව පාඩම ආරම්භ කරා. මේ පාඩම අපි දිගින් දිගටම ගෙන යමු ලබන මාසෙ වෙනකම්. ඒ වගේම දැන් අපිට පන්ති පටන් ගන්න අවස්ථාවක් ලැබෙයි. එහෙම වුණොත් අපි මේ අවස්ථාවේදී පන්ති පටන් ගමු. එතකන් අපි YouTube හරහා මේ විදිහට පාඩම කරගෙන යයි. එහෙනම් දරුවනේ සියලු දෙනාටම ආයුබෝවන් වණක්කම්.